ආයිබෝන් දරුවනේ අපි කතා කරන්නේ උසස් පෙළ විෂය නිර්දේශي තියෙන හොඳම තාර්කික පාඩම. දැන් උදාහරණයක් ගත්තාම විෂය නිර්දේශ පාඩම් 13ක Python වලට කලින් හම්බ වෙන මම දකින ලොජිකල්ම පාඩම තමයි පුතේ දැන් කතා කරන්න පටන් ගන්නෙ. මේ ලොජිකල්ම පාඩම කියන්නේ ලොජික් ගේට් පාඩමේ තියෙන බූලියානු බීජගණිත රීතීන්. මම නැවත මතක් කරන්නම්. ජෝර්ජ් බූලියන් කියන විශිෂ්ට විද්‍යාඥයාගේ නමින් තමයි බූලියානු බීජගණිත රීතීන් නම් කරලා තියෙන්නේ. අපි අවසානට කතා කරලා තියෙනවා නල් ලෝ එක ඉන්වර්ස් ඉඩෙන්ට්පොටෙන්ෂන් ඔන්න වගේ දේවල් ටික කතා කරලා තියෙනවා. අද එතනින් එහාට තියෙන ද්විතීක මට්ටමේ දේවල් තමයි කතා කරන්නේ. පුද්ගලිකවම ආසම කරන ලෝස් ටික තියෙන්නේ මෙතන. මේවා හොඳට මතක තියාගන්න කටපාඩම් කරන්න එපා. හැබැයි ඇඟට හුරු කරගන්න, අතට හුරු කරගන්න, ඇහැට හුරු කරගන්න. එතකොට මේ ලෝස් වලින් සුළු කරනවා කියන එක පුතේ මහ ලොකු අමාරු දෙයක් නෙවෙයි. දැන් ඉතින් පටන් ගන්න ද්විතීක මට්ටමේ ලෝස් මොනවාද? ඒවෙන් කරන්න පුළුවන් මොනවාද? ඒවෙන් යම් යම් සුළු කිරීම් කරනකොට මොන වගේ දේවල්ද වෙන්නේ? ඒව සත්‍යතාවක තුලින් නිරූපණය වෙන්නේ කොහොමද? මෙන්න මේ දේවල් ටික දැන් පටන් ගමු පුතේ කොහොමද කරන්න කියලා. හොඳයි දරුවනේ අපි එහෙනම් බලමු ඔයාලගේ ලෝස් ටික කොහොමද වැඩ කරන්න තියෙන්නේ. අපි කොහොමද ලෝස් වල යන්නේ කියලා. එදා අපි කතා කරා මූලික ලෝස් ගොඩාක් ඒවා කතා කරලා මේ වෙනකොට පුතේ අපි අවසන් කරලා තියෙනවා. දැන් අද අපිට පුළුවන් එතනින් ඉස්සරහ තියෙන ලෝස් ටික කතා කරගෙන යන්න. පුද්ගලිකව මම හරි ආසම ලෝ එකක් තියෙනවා. එතනින් මම කැමතියි පටන් ගන්න පුතේ. මම පටන් ගන්නවා ඩී මෝගන්ගේ ලෝ එක. ඩී මෝගන්ගේ ලෝ එක. පුතේ ඩී මෝගන්ගේ ලෝ එක කියන්නේ මොකක්ද? දරුවනේ ඩී මෝගන්ගේ ලෝ එක කියන්නේ අපිට ගොඩාක් ගණිත කර්ම වලට අවශ්‍ය වෙන සහ අති සරල ලෝ එකක්. මේ ලෝ එකේදී සිද්ධ වෙන කාර්යය මොන් චුට්ටක් මෙහෙම පැහැදිලි කරන්නම්. සාමාන්‍යයෙන් පුතේ මේකදී අපි ප්‍රකාශනය දෙන්නේ මේ විදිහට. ඩී මෝගන් ලෝ එක දෙන්නේ a ධන b ෆුල් බා කියන එක සමානයි a බා and b බා කියන එකට. ඒ වගේමයි a and b full bar ඒ කියන්නේ a and b වලට සමානයි a bar or b bar කියන එකට. දැන් මෙන්න මේක තමයි ඩී මෝගන් ලෝ එකේ නෝට් එක වෙන්නේ. හරිද? දැන් එතකොට මෙන්න මේක කොහොමද වෙන්නේ කියලා දැන් අපි කතා කරමු පුතේ. මේ ලෝ එක කොයි විදිහටද රන් වෙන්නේ කියලා. දැන් මම මේක චුට්ටක් විස්තර කරන්නම්කෝ. මේක හරි ලස්සන කතාවක්. මේක ඔයාලට තේරුම් ගන්න පුළුවන් පුතේ මෙහෙම. දැන් ඔන්න දෙන්නෙක් ඉන්නවා. මේ ඉන්නේ කෙනෙක්. එයත් එක්කම ඉන්න තව කෙනෙක් ඉන්නවා. දැන් පුතේ මේ දෙන්න හරි හිතවත්. මේ දෙන්න ආදරයෙන් බැඳෙනවා. පුතේ එතකොට ඒ දෙන්න එනවා එක වහලක් යටට. මේ දෙන්න ආදරයෙන් බැඳිලා ඉන්නවා එක වහලක් යට එනවා. පුතේ කවදා හරි මේ දෙන්නගේ ආදරයට මොක තිබ්බොත්ද? තිත තිබ්බොත් පුතේ මේ දෙන්න කෙවල් දෙකකට යනවා. තේරුණාද? ධන එක ඩොට් වුණොත් උඩ එක දෙකට කැඩුණා. උඩ එක නැවත එකතු වුණොත් ලකුණ මාරුණා. මේක ඩොට් වෙනොත් ධන වෙනවද කියලා කියන්න බෑ. දැන් මෙහෙම වෙන්නත් පුළුවන්. සමහර දේවල් වලට මෙහෙමත් තියෙනවා පුතේ. ගෙදර ඉන්නකම් ගෑණි මිනිහයි ඩොට්. මුන්ගේ ආදරයට තිත තියලා තියෙන්නේ. ගෙදර ඉන්නකම් මරා ගන්නවා. මුන් දෙන්න ගෙවල් දෙකකට යන ඕන්න ඩිවෝස් වෙනවා. ටික දවසක් යනකොට නිකම්ම ලකුණ මාරු වෙනවා පුතේ. හරිද? ආපහු මුන් දෙන්න එක ගේකට එනවා. ආවට පස්සේ ආයෙ ආදරයට තිත හිටිනවා. ඔන්න ඕක තමයි පුතේ ඩී මෝගන් ලෝ එකේ සරල කතාව. මං හිතන්නේ හොඳට පැහැදිලිව තේරෙන්න ඇති. දැන් මෙතන වෙලා තියෙන්නේ ඒකමයි. ඔයාට උඩ රූප සටහන බලුවා නම් තේරෙනවා. a or b full bar නැත්නම් a nor b පුතේ සමානයි මේ බා එක දෙකට කැඩිලා තමයි මේ හැදිලා තියෙන්නේ. මේ a bar b bar දෙකට කැඩෙනකොට ලකුණ මාරු වෙනවා. දැන් මෙතන ඒක කන පිට මේ a and b වල බාර් එක දෙකට කැඩෙනකොට පුතේ ලකුණ මක් වෙලාද? මාරු වෙලා. දැන් මේක අපි අනිවාර්යෙන් සත්‍යහපනය කරන්න ඕනේ. සත්‍යහපනය කරන්න පුතේ ට්‍රූත් ටේබල් ගහන්න ඕනේ. අපි ට්‍රූත් ටේබල් එක ගහමු. වේරියබල් ඉන්නේ a සහ b නේ. a සහ b 0.1 0.1 පුතේ a සහ b වලට මේ වේරියබල් දාලා ඊළඟට අපිට පුළුවන් මෙන්න මේක හදන්න. a nor b බිංදුව දන බිංදුව බිංදුවයි බිංදුව දන 1 1 දන 1 එකයිද මේක අපි ගත්තොත් එකතු වනේ මේ කන පිට අපි ගමුකෝ කෙලින්ම නෝර් බීම හදමුකෝ
හරි අපි ගමු මෙහෙම බිඳුව දන බිඳුව බිඳුවයි බිඳුවේ කන පිට එකයි. බිඳුව දන එක එකයි එකේ කන පිට බිඳුවයි. එක දන බිඳුව එකයි එකේ කන පිට බිඳුවයි එක දන එක එකයි එකේ කන පිට බිඳුවයි. පුතේ මේක තමයි A nor B වලට එන ආන්සර් එක. දැන් අපිට පුළුවන් මේක හදලා ඉවරයි මේකට මේක සමානද කියලා බලන්න. මම මොකද කරන්නේ A bar .B bar හදනවා නැත්නම් A bar and B bar හදනවා. පුතේ A bar කියන්නේ 1යි B bar කියන්නේ 1යි. එහෙනම් 1 and 1 එක් වාරයක් 1 1යි. හරිද? එතකොට එක් වාරයක් බිඳුව බිඳුවයි බිඳු වාරයක් 1 1යි බිඳු වාරයක් බිඳුව හරි බිඳු වාරයක් නේ අපි නොට් එක නෙන්නේ බිඳු වාරයක් 1 බිඳුවයි බිඳු වාරයක් බිඳුව බිඳුවයි. දැන් ඔයාට පේනවා පුතේ හරියට ඔයා පැහැදිලිව දැන් මේක දිහා බැලුවොත් ඔයාට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ ආන්සර් එකට සමානයි මේ ආන්සර් එක. අපි මේ දෙක සමාන කරලා යටින් අනිවාර්යෙන් ලියන්න ඕනේ පුතේ මේ වගේ තැනකදී අපි යටින් අනිවාර්යෙන් ලියනවා ඉහත සත්‍යතාවගව අනුව ඩී මෝගන් න්‍යාය සත්‍යාපනය වේ කියලා. මොකද්ද අපි ලියන්නේ පුතේ? යටින් අනිවාර්යෙන් ලියනවා මේ විදිහට ඉහත සත්‍යතාව මත ඩී මෝගන්ගේ න්‍යාය සත්‍යාපනය වේ. ඔහොම ලියනවා. වේ කියලා අදින්න ඕනේ නැහැ හොඳේ. හරි. දැන් මේක තමයි ඩී මෝගන් ලෝ එක යූස් කරන විදිය. මම මේ දැන් හැදුවේ මේකනේ. ඔයාලට පුළුවන් පුතේ දැන් මේක තනියෙන් හදන්න. තේරුණා? මම මේක දැන් හදලා ඉවරයි. ඔයාලට මේක මම හිතන්නේ පැහැදිලිවම තේරෙනවා. එකට ඉන්නකොට බාර් එක තියෙනවා බාර් එක දෙකට කැඩිච්චනවා ලකුණු මාරු වෙනවා. මේ කන විලත් එහෙමයි. දෙකට කැඩිච්ච බාර් එකක් තියෙන කට්ටිය එක බාර් එකක් කැටගෙන આવොත් ලකුණු මාරු වෙනවා. එච්චරයි. දැන් මේ දෙක සමානයිනේ. දැන් ඒ වගේ ඔයාලා තනියෙන් දැන් හදනවා පුතේ A.B full bar සමානයි A bar ධන B bar. හරි. ටක් ගාලා හදමු. මේක තමයි බූලියන් ලෝස් වල පටන් ගන්න සුපිරිම ලෝ එක පුතේ ද්විතීක මට්ටමේ ඒවා හරි ලස්සනට තේරුම් ගන්න පුළුවන්. දැන් ඔන්න ඔයාලා තනියෙන් හදාගෙන යන්න පුළුවන් අරක. හරි. ඔයාලා මාතෘකාව ලියා ගන්න මුලින්ම ඩී මෝගන් ලෝ කියලා යටින් ලියා ගන්න මේක. ඊළඟට ඔයාලා එක්ක මේක හදන්න නැත්නම් මම මේ ලියපු එක හදලා ඉහත සත්‍යතාව ලිව්වා. ඊට පස්සේ මේක ලිව්වා. ඉහත සත්‍යතාව ලිව්වා. නෝට් එක දාගමු ඉක්මනට මේ විදිහට. දැන් ඔයාලා මේක තනියෙන් හදලා ඇති කියලා මම හිතනවා. හොඳයි. අපි දැන් ඊළඟ එකටත් යමු පුතේ. දැන් කොහොමද මේකෙන් ඩී මෝගන් ලෝ එක ඉගෙන ගත්ත විතරයිනේ. මේකෙන් ගාණක් හැදෙන්නේ කොහොමද කියලා දැන් අපි චුට්ටක් බලමු. මේ වගේ එකකුයි අර අපි කලින් ඉගෙන ගත්තේ වෑනුයි ගාණක් හැදෙන විදිය තමයි දැන් කතා කරන්න යන්නේ. හරිද? ඩී මෝගන් ලෝ එක යූස් කරලා කලින් අපි කතා කරපු ලෝත් යූස් කරලා ගාණක් හදන්න තමයි පුතේ දැන් යන්නේ. බලමු. මේ ලෝ එක මාරම ලේසි. හරිද? ඔයාලා පැහැදිලිව තේරුම් ගත්තොත් ඔයාලට ලේසියෙන්ම කරන්න පුළුවන් ලෝ එකක් තමයි ඩී මෝගන් ලෝ කියන්නේ. මම එක්සැම්පල් ගානක් දෙනවා මේ විදිහට. A ධන B හරිද? A ධන B dot A මේකට full bar. දැන් පුතේ ඔයා දන්නවා ඕනි ගානක් සුළු කරනකොට අපි මුලින්ම not එක සුළු කරනවා ඊළඟට වරහන් ඊළඟට dot ඊට පස්සේ ධන. මේක පිළිවෙල මුලින්ම not එක සුළු කරලා ඉන්නවා. දැන් මේක not එක තියෙන තාක්කල් අපිට මේ ගාන හදන්න බෑ. එහෙනම් දැන් not එක කඩා ගන්න ඔයාලට මොකද්ද පුතේ යූස් කරන්න පුළුවන් ලෝ එක? ඩී මෝගන්ගේ න්‍යායය තමයි පුතේ යූස් කරන්නේ. එහෙමනම් දැන් අපිට පුළුවන් මේක not එක කඩන්න. කොහොමද කරන්නේ? මේකට දානවා මොන ලෝ එකද? අනිවාර්යෙන් මේක ඉස්සරහින් ලියන්න ඩී මෝගන් ලෝ කියලා. මේ ලියනමට වෙනම පොයින්ට්ස් දෙනවා පුතේ එක්සෑම් එකේ. ගොඩාක් අය මේක නොලියා හදනවා. ඒ වෙලාවෙම ලියන්න පස්සේ ලියන්න කිව්වොත් ලියා ගන්න බෑ. ඔයාලට අමතක වෙනවා. හරිද? දැන් A ධන B full bar මේ dot එක මම ධන කරා. මේක දෙකට කඩලා තින්නේ. මෙතනින් දෙකට කැඩුවා. ධන A bar. තේරෙනවද? මෙතන මේ තනියෙන් තිබිච්ච එක ඔන්න දෙකට කැඩුවා. දෙකට කැඩනකොට ලකුණ මක්ක වුණාද? මාරු වුණා. දැන් මේකටත් මම ආයෙ දානවා පුතේ ඩී මෝගන්ගේ න්‍යායය.
දැන් මේක අපිට ආයෙ කඩන්න පුළුවන්. A බා මේ දෙකට කඩනවා. A බා ලකුණ මාරු වුණා. B බා ධන A බා. තේරුණා? එතකොට එලා තියෙන්නේ ඩී මෝගන් ලෝ ඔන්න දාලා ඩී මෝගන් ලෝ ගත්තා. පුතේ දැන් මෙතනින් ඉස්සරහට ගාන හදන්න තාම ඔයාලට එකපාර බෑ ඩිස්ට්‍රිබියුට් ලෝ කියලා එහෙම තියෙනවා ලෝස් ටික. ඒ ටික ඕනි. නමුත් ඉතින් O level සරල ගණිතය පුළුවන් කෙනෙක්ට මේක කරන්න බැරිත් නැහැ. අපි මේකෙන් මේක මක්ක කරනවද? ඈ නිකන් බලන්නකෝ මම හදාගෙන යන්නම් මේක හිතන්න එපා. අපිට පුළුවන් මෙයාගෙන් මෙයා A බා ධන A බා ඩොට් A බා ධන B බා සරල ගණිතේ. තේරුණා? මේ දෙක හදාගත්තාම දැන් ඔයාට මේක ඇවිල්ලා තියෙනවා. එතකොට A බා ධන A බා කියන්නේ නිකන් A ධන A වගේනේ. මතකයිද අපි හැදුවා? A කියන්නේ 0.1 නම් නැවත A දැම්මත් 0.1යිමනේ. එතකොට බිඳුව ධන බිඳුව බිඳුවයි 1 ධන 1 1යි නම් මේකට සමානයිනේ මේක. A හා සමානයි පුතේ A බා වුණත්. ඒ නිසා අපිට කියන්න පුළුවන් මෙතනදී මේ A බා ධන A සමානයි A බා කියලා. A බා ධන A බා සමානයි A බා කියලා. දැන් එතකොට අපිට මෙතන මේ රවුමක් යන්නේ. තේරුණාද? රවුමක් යන්නේ ඔයාලා මේ යන විදිහට ගියාම. පැහැදිලි? මෙතන A බා එළියට ගත්තට රවුමක් යන්නේ මේකට එකපාර උත්තරේ ගන්න ක්‍රමයක් තියෙනවා. ඒක ඉස්සරහට කියා දෙන්නම්. ඔයාලගේ ලෝස් වලදී ඉස්සරහට අපි කතා කරනවා පුතේ ඇබ්ස්ට්‍රැක්ෂන් ලෝ එක. එතකොට අපිට කෙලින්ම මේ ලෝ එක දාලා එළියේ ඉන්න කෙනයි ඇතුළේ ඉන්න කෙනයි සමානයි. එළියේ ඉන්න කෙනයි ඇතුළේ ඉන්න කෙනයි සමානයි නම් අපිට පුළුවන් කෙලින්ම මෙයාගේ ආන්සර් එක A බා කියලා ගන්න. හරිද? ඒක ගැන දැම්ම හිතන්න එපා. ඒක ඔයාලට එකපාරටම බෑ. ඒක ගැන ඉස්සරහට කතා කරමු. ඔයාලට මෙන්න මේ වැඩේ කරගන්න පුළුවන් නම් හොඳටම ඇති. පැහැදිලි? මේක කඩා ගන්න දැන් ඔයාලට පුළුවන් ඇති. හරි. එහෙමනම් අපි තව ගානක් නිකන් ඩීමෝ කරන්න හදන්නම් ඔයාලට සම්පූර්ණ සුළු කරන්න පුළුවන් එකක්. මොකද ඔයාලගේ පැත්ත හිතන්න එපා මෙතන. ඒ නිසා තව ගානක් අපි හදමු. A ධන B dot A bar full bar. හරි. දැන් මොකද කරන්නේ? අපි මේක හදමුකෝ. තනියෙන් හදමු. මේක හදන්න පුළුවන් ගානක් පොතේ. තනියෙන් හදමු. චූටි වෙලාවක් දෙන්න. හරි. මම හිතනවා දැන් මේකට හදලා ඇති කියලා. A ධන B full bar dot එක දාන වුණා. A bar උඩ තිබිච්ච එක double bar වුණා. වැඩි ගොඩනේ. දැන් ඊට පස්සේ double bar අයින් කරන එක පස්සේ අපි කරමු. මේ bar එකත් අයින් කරලෙමු. A bar dot B bar. ඇයි dot තුනේ ලකුණ මාරුණා දෙකට කැඩ. ධන A double bar පුතේ A වෙනවා. ඒකට හේතුව දැන් මෙතනට දැන් මේ ඩී මෝගන් ලෝ මෙතන දැන් මේ ඩී මෝගන් ලෝ double bar තියන්නම්කෝ. ඊළඟ එකකින් අපිට පුළුවන් x double bar සමානයි x. ඇඳුමක් කන පිට හරවලා ආයෙ කන පිට හරවනකොට පුතේ හොඳ පිටමනේ. තේරුණා? කන පිට හැරෙව්වා ආයෙ කන පිට හරවනකොට ආයෙ හොඳ පිටර එනවා. ඒ නිසා මේ A double bar වයින් කරන්න පුළුවන් පුතේ අපිට A bar dot B bar ධන A කියලා. තේරුණා? දැන් මේක ගත්තට පස්සේ ඔයාට මේකෙන් කෙලින්ම සුළු කරලා දාන්න පුළුවන් ක්‍රමයක් ඔයාට තියෙනවා. මොකද්ද? ඔයාට දැන් මේක නම් පුළුවන්. හරිද? අපිට පුළුවන් මෙයාගෙන් මෙයා නිකන් ಗುಣ කරලා බලන්නකෝ. හරිද? A ධන A bar. නිකන් කරලා බලන්නකෝ. dot A ධන B bar. තේරුණා? දැන් A ධන A bar මොකක්ද කියලා බලනවා. A ධන A bar මොකක්ද කියලා. ඔයාට මතකයි A කියන්නේ 0.1යි නම් A bar කියන්නේ 1යි බිඳුවයි. බිඳුව ධන 1 1යි 1 ධන බිඳුව 1යි. එහෙනම් ආන්සර් එක 1යි. එහෙනම් මෙයාගෙන් අවුට් වෙනවා පුතේ 1යි. මේවා අපි කලින් කතා කරා. 1 dot A ධන B bar. ඕනි මේකක් එකෙන් ගුණ කරාම මොකද දැන් A කියන්නේ 0.1යි නම් 1 කියන්නේ 1යි එකනේ. එක්වා බිඳුවාරයක් එක බිඳුවයි එක් වාරයක් එක 1යි. එහෙනම් ආන්සර් එක A ට සමානයි නේද? එහෙනම් මේක මෙයාගෙන් ගුණ කරාම අන්තිම ආන්සර් එක නා පුතේ මොකද්ද? මෙන්න මෙයාමයි A ධන B bar. ෆයිනල් ආන්සර් A ධන B bar. පුතේ මෙහෙම ඔයා උත්තරේ අරන් ඇති කියලා මම හිතනවා. මේක තමයි ඩී මෝගන් ලෝ එකෙන් අපි හදපු ආන්සර් එක එන විදිහ. මේක හරිය සරල වැඩක්. ඔයාලට මම හිතන්නේ මේ වෙනකොට මේක දැන් කරගන්න හැකියාව තියෙන්න ඕනේ. හරි. දැන් අපි ඔතනින් ඉස්සරහට යමු. මොකද ඊළඟට වෙන්නේ කියලා. ඩී මෝගන් න්‍යායයට පස්සේ දැන් ඉස්සරහට අපි ගණන් හදන ගොඩාක්. එතකොට අවුලක් නැහැ. මේව අල්ල ගන්න පුළුවන්. ඩී මෝගන් න්‍යායයට පස්සේ අපි කතා කරනවා පුතේ
ඇසෝසියේටිව් එක කතා කරන්නත් පුළුවන් හොඳ ලෝ එකක්. ඩිස්ට්‍රිබියුට් එක තමයි පුද්ගලික මං ආසම ලෝ එක. මේක වැඩේ ටිකක් දෙගුණ තෙගුණ කරගන්න ලෝ එකක් ඩිස්ට්‍රිබියුට් කියන්නේ. අපි ඩිස්ට්‍රිබියුට් එක කතා කරලෙමු. ඊළඟට කතා කරන්න මං හිතනවා ඒක හොඳයි කියලා. සිංහලින් මට මතක විදිහට ඔකට කියන්නේ විඝටන න්‍යාය කියලා. උඹලා දන්නවා මට ඔය සිංහල වචන පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. විඝටන න්‍යාය තමයි ඒකට අපි කියන්නේ සිංහලට ආවහම. හරි. දැන් අපි කතා කරමු පුතේ ඊළඟ ලෝ එක ඩිස්ට්‍රිබියුට් ලෝ නැත්නම් විඝටන න්‍යාය. පුතේ ඩිස්ට්‍රිබියුට් ලෝ එකේ අපි එක්සැම්පල් ගමු. ඩිස්ට්‍රිබියුට් ලෝ එකට එක්සැම්පල් ගමු. A ධන BC මේක B.C ෆුල්වා මෙහෙම වරහණක්ක සින්නේ. හරිද? අපිට ඒක එහෙම ලියන්න පුළුවන් වට තේරුම් ගැනීමේ පහසු සඳහා. හරිද? A ධන B.C. හරිද? මෙයා සමානයිලු මේ සාමාන්‍ය A level කරන්න කලින් O level කාලේ කතාවක්. හරිද? මෙයා සමානයිලු A ධන B ට අපි දැන් පොඩ්ඩකට කලින් මේ වැඩේ කරා. ඩොට් ඒ වගේම A ධන C ට. මේක මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ එළියේ ඉන්න පොදු පදෙන් මේ දෙන්න මොනා කළා? වෙන වෙනම ಗುಣ කරගෙන. ඒ කියන්නේ මේක දෙන්න එකතු කරලා ඒ දෙන්න ಗುಣ කළා. මේ එකතු කරලා ඒ දෙන්න ಗುಣ කළා. දැන් මේක සමානයි කියලා මෙයා කියනවා. කිව්ව පළියට පිළිගන්නවද? නැහැ. දැන් මේ තියෙන ඩිස්ට්‍රිබියුට් ලෝ නැත්තම් විඝටන න්‍යාය කිව්ව පළියට පිළිගන්නේ නැහැ. අපි මොකද කරන්නේ? මෙයාව සුළු කරලා පෙන්වන්න ඕන. ඔතේ සත්‍යාපනය කරන්න යන්නේ අකුරු තියෙනවා තුනක්. A B සහ C. හරිද? අපි ඒක දාගමු මේ විදිහට. A B C අකුරු තුනක්. 0.1 0.1 0.1 පුතේ දැන් අපිට පුළුවන් B.C හදන්න. බිඳුවාරයක් බිඳුව බිඳුවයි බිඳුවාරයක් එක බිඳුවයි එක් වාරයක් බිඳුව බිඳුවයි එක් වාරයක් එක එකයි බිඳුවාරයක් බිඳුව බිඳුවයි බිඳුවාරයක් එක බිඳුවයි එක් වාරයක් බිඳුව බිඳුවයි එක් වාරයක් එක එකයි B.C හරි. දැන් පුළුවන් පුතේ A ධන B.C හදන්න. ඒතර මෙයා හදලා ඉවරයි. මෙයාට එකතු කරන්නල මෙයාව. බිඳුව ධන බිඳුව බිඳුවයි බිඳුව ධන බිඳුව බිඳුවයි බිඳුව ධන බිඳුව බිඳුවයි එක ධන බිඳුව එකයි මෙතනින් එහාට ඔක්කොම එකේව තියෙන නිසා අපිට පුළුවන් 1 1 1 1 කියලා දාගන්න. මොකද යාට එකතු වෙලානේ තියෙන්නේ. එතකොට මේ පැත්තේ එකේව හතරක් ආවා. ඒ ආයි මේ හතර දෙනා එකතු වුණා. මෙයාත් ඉන්නවා කොහොමත්. මෙයාටත් එකක් ආවා. ඔන්න ඔක තමයි පුතේ මේ පැත්තේ ආන්සර් එක. දැන් අපි බලනවා මෙයාව හදලා ඉවරයිනේ. මෙයාව හදලා ඉවරයි නම් මෙයා හරින්නේ කොහොමද? බලමු මේකටම දාලා. හරිද? මං හදනවා A ධන B ව. A ධන B ව පුතේ A ධන B හදනකොට බිඳුවයි බිඳුවයි මේ දෙන්න එකතු වෙන්නේ 1 1 ඊට පස්සේ යට ඔක්කොම එකේවනේ 1 2 3 4 ඊට පස්සේ හදනවා A ධන C ව. A ධන C ව පුතේ A ට එකතු වෙනවලු C ව. හරිද? බිඳුවයි 1 බිඳුවයි 1 ඊතර ඔක්කොම එකේව 1 1 1 1 දැන් මේ දෙන්න ඩොට් එනවා. A ධන B එනවා මෙතෙන්ට. A ධන C එනවා මේ දෙන්න ගුණ වෙනවා. බිඳුවාරයක් බිඳුව බිඳුවයි බිඳුවාරයක් 1 බිඳුවයි එක් වාරයක් බිඳුව බිඳුවයි ඊතර ඔක්කොම එකේව තියෙන නිසා අපිට පුළුවන් 1 1 1 1 1 දාන්න. දැන් ඔයා හොඳට බැලුවොත් ඔයා හොඳට මේක දිහා නිරීක්ෂණය කරොත් පුතේ ඔයාට පේනවා මෙන්න මේ ආන්සර් එක සමාන වෙනවා පුතේ මේ පැත්තේ තියෙන මෙන්න මේ ආන්සර් එකට. මෙන්න තියෙනවා ආන්සර්ස් දෙක. යටින් ඔයා ලියනවා විඝටන න්‍යාය ඉහත සත්‍යතාව මත සත්‍යාපනය වේ. නැත්නම් ඩිස්ට්‍රිබියුට් ලෝ එක ඉහත සත්‍යාපනය මත පුතේ මක්ක වේද සත්‍යාපනය වේ. සතුටුයි. හරිද? මේක දැන් ඔයාට පුළුවන් මාතෘකා ඩිස්ට්‍රිබියුට් ලෝ විකරණ න්‍යාය කියලා දාගෙන මෙන්න මේ කෝඩ් එක ලියාගෙන මේකේ අනිත් පැත්තකුත් තියෙනවා. ඒක ඔයාලා දැන් මම දෙන්නම්. කෝඩ් එක ලියාගෙන මේ වගුව ගහගෙන සත්‍යාපනය වේ කියලා ලියන්න.
දැන් ලියාගමු පුතේ. ඒ අතර මතක තියාගන්න ඔයාලා මේව කටපාඩම් කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. එක දෙයයි වෙන්න ඕනේ. ඔයාලා ගණන් ගොඩක් හදන්න. එතකොට මේක පොඩ්ඩක් ඇහැට හුරු වෙනවා. මෙතෙන්ට දාන්න පුළුවන් මේ ලෝ එක නේද කියලා. අන්න එහෙම හුරු වෙච්ච දවසට පුතේ ඔයාට මේක අමාරු දෙයක් නෙමෙයි හරි ලේසි දෙයක් වෙනවා. කරන්න තියෙන එච්චරයි. try කරලා පුළුවන් තරම් උත්සාහ කරලා ඒ දේ හදාගන්න. හරි. මේක ඇඳගෙන ඉවර ඇති කියලා මම හිතනවා පුතේ. ඔයාලට පුළුවන් ඒක ඉවරයි නම් දැන් තනියෙන්. ඒක ඉවරයි නම් දැන් තනියෙන් මේ වගුව වගේම වගුව ඩිසයින් කරන්න පුළුවන් මේ ලෝ එකේ අනිත් පැත්ත කන පිට. ඔයාලා මාතෘකාව යටින් ලෝ එක ලියාගත්තා නම් එතෙන්ට මේ කෑල්ලක් දාගන්න පුතේ මේකේ කන පිට. කන පිට එන්නේ කොහොමද එතකොට? A ධන B වෙනුවට A.B ධන C සමානයි A.B ධන A.C. දැන් මේක තනියෙන් ලියමු. හැමෝම තනියෙන් මේකට බගුවක් ගහලා සත්‍යාපනය කරලා පෙන්නමු. මේ ඔන්ලයින් ඉගැන්වීම් ක්‍රමේදී පුතේ මම පුළුවන් තරම් ඔයාලට අලුත් ක්‍රමයකට ගෙනත් දාන්නේ. උඹලා ඔන්ලයින් ඉගෙන ගන්නවා කියන්නේ මම දන්නවා ලොකු දුකක්. ගෙවල් වල ඉඳගෙන හරිද කෑම පෙනෙද්දි අම්මගේ තේ එක හම්බ වෙද්දි තිරේ දිහා බලාගෙන පැයක් දෙකක් ඉන්නවා කියන්නේ පුතේ ඒක ඇත්තටම ලොකු ලෙඩක්. මම හරි ආසයි ඒක විවිධාකාර කරන්න. මොකද ඉගෙන ගන්නවා කියන එක ආසාවෙන් ආදරෙන් කරන්න ඕනේ. මම හැමදාම කියලා තියෙනවා IT විෂයට ප්‍රතිඵලයක් ගන්න පුළුවන් IT විෂයට ආදරය කරන ළමෙක්ට විතරයි. ඔබ විෂයක් කියලා විතරක් හිතාගෙන මේක කරනවා නම් පුතේ මතක තියාගන්න ඔයාට ඒක ගොඩක් අමාරු දෙයක් වෙයි. විෂයට ආදරය කරන්න එතකොට ඔයාට මේක ඇත්තටම ලේසි වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. විෂයකට ආදරය කරන්න පුරුදු වෙන්න. හරි. මම හිතනවා දැන් මේ වෙනකොට ඒක ඇඳලා ඉවර ඇති. හරි. ඉවර නැත්තම් ඔයාලට පුළුවන් හිමීට එක ඇඳගෙන යන්න. මම ඉස්සරහා ලෝස් වලට දැන් හිමීට යන්නම්. දැන් ඊළඟට අපිව දැන් කතා කරපු ලෝ එක යූස් කරන්න පුළුවන් එක තැනක් නිකන් මම දැන් පෙන්නන්නම්. මතක තියාගන්න මේ ලෝ එක හරි ලෙඩක් පුතේ. මේක දාගත්තාම පොඩි ගණන් දෙක වෙනවා. හරිද? ඒක සමහරලාට වාසි වෙන්න පුළුවන්, සමහරලාට හින අවාසියක් වෙන්න පුළුවන්. එක්සැම්පල් එකක් අපි ගත්තොත් එහෙම නිකන් මෙන්න මේ වගේ එකක්. ඔයාට මේකේ ලේසියව තියෙනවා. අපි දැන් ගමු මෙහෙම. මම ඔයාලට දෙන්නම් A ධන B. දැන් මේ වගේ එකක් ආවොත් හරිද? මේ වගේ එකක් ආවොත් ඔයා මේක මේ රෝ එකට දැම්මොත් ඔයා මේකට මේ ලෝ එක දැම්මොත් වෙන්නේ මොකද්ද බලන්නකෝ. හරිද? මෙයාගේ මෙයානේ දැන් මේ A.A එනවා ධන A.B එනවා. තේරුණාද? A.A එනවා ධන A.B එනවා. A.A කියන්නේ මොකක්ද පුතේ? A කියන්නේ බිඳුවයි එකයිනේ. A කියන්නේ බිඳුවයි එකයි. බිඳුව ආරයක් බිඳුවයි එක්ක ආරයක් එක එකයි. ඒ කියන්නේ A.A සමානයි කාටමද? Aට. ඔන්න බලන්න වටේ යනවා කියන්නේ මේකට. A හරිද? ධන A.B. හරිද? දැන් මෙතන මොකක්ද උනේ? අරකෙව කන පිට ආවා. දැන් මෙහෙම කරගත්තර පුතේ ඔබට වැඩක් වෙන්නේ නැහැ. මෙහෙම කරගත්තර ඔබට වැඩක් වෙන්නේ නැහැ. හැබැයි අපි දැන් ඉස්සරහට ගියාද නම් මේවට හරි සරල ලෝස් තියෙනවා. ඒවා නැතුව ගත්තොත් එළෝ දන්නේ නැත්තම් මේක වටින වෙන තැන් තියෙනවා. මේක අපිට chance එකට ගන්න පුළුවන් මෙන්න මේ වගේ තැන් වලට. දැන් උදාහරණයක් A bar dot මෙහෙම තිබුණා කියන්නකෝ. ඔන්න මම මේකෙන් දැන් ගුණ කරනවා. A bar dot A. හරිද? ධන A bar dot B. දැන් A bar dot A කියන්නේ මොකක්ද? මේක ලකුණු එක මාරු කරලා ගමු. ඩොට් නැතුව මෙතන ධන දාමු නිකන් ඔයාට ආන්සර් එකක් මම මේ ගන්න විදිහක් පෙන්වන්න යන්නේ.
එතන මෙතෙන් ඩොට් එනවා, මෙතෙන්ට ධන එනවා. මොකද මෙයාගෙන් මෙයා වුණාම ධන වෙනවා. මෙයාගෙන් මෙයා වුණාම ධන වෙනවා. මැදට එතකොට ඩොට් වෙනවා. අපි බලමු. දැන් A බා ධන A කියන්නේ මෙහෙමනම් A බා කියන්නේ පුතේ A බා කියන්නේ 1.0යිනේ. බිඳුවාරයක් 1 1යි. එක් වාරයක් බිඳුව 1යි. එහෙනම් 1යිනේ ආන්සර් එක. එතකොට මෙතෙන්ට එන්නේ 1යි. දැන් උත්තරේ එනවා 1 ඩොට් A බා ධන B. එකෙන් මේක වැඩි කරාම මොකද්ද වෙන්නේ? ඔයා දන්න ඕනිම එකක් එකෙන් ගුණ කරාම බිඳුවාරයක් 1 බිඳුවයි එක් වාරයක් 1 1යි. ඒ ආන්සර් එකමයි එන්නේ. ඒමයි එන්නේ. එහෙනම් පුතේ ආන්සර් එක එනවා A බා ධන B. දැන් බලන්න මෙතනදී ඔයාලට ලොකු chance එකක් ආවා. මෙතනදී ලොකු chance එකක් ආවා. අර සුළු කරගන්න හැකියාවක් ආවා. සුළු කරගන්න හැකියාවක් ආවා. හැබැයි ඔය කොයිටත් වඩා හරි සාර්ථකව කරන්න පුළුවන් කෝඩ්ස් ඉස්සරහට කියා දෙනවා. එකෙන් ෂොට් එකෙන් මේක ඉවර කරන්න පුළුවන්. නමුත් මතක තියාගන්න මේ විඝටන න්‍යාය ඔයා ගණන් හදනකොට අනිවාර්යෙන්ම ඔයාට ඕන වෙන ලෝ එකක්. ඒක ඉස්සරහට යනකොට ඔයාට තේරෙයි මේක ගොඩාක් තැන් වලට විඝටන න්‍යාය අපිට යූස් කරන්න පුළුවන්. තේරුණා? හරි. දැන් අපි බලමු එතනින් එහා තව ලෝ එකක් දිහා මොකද වෙන්නේ කියලා. හරිද? දැන් මම මේක පුළුවන් තරම් වැඩ කරන ගාම්ම මේ ගණන් ටිකක් හදාගෙන යන්නේ මේ ලෝ කොහොමද පාවිච්චි කරන්න කියලා ඔයාට අයිඩියා එකක් ගන්න අවශ්‍ය නිසා. මොකද නැත්තම් ඔයාලා ඔහේ ලෝ ටික ලියනවා විතරයි අන්තිමට ලෝ ටික ලියලා අර නිකන් ඉංග්‍රීසි කෝස් වලට ගියා වගේ. කෝස් එකට යන තාක් කාලේ කතා කරන්න පුළුවන්. කෝස් එකට ගිහිල්ලා මාසයක් ගියාට පස්සේ ඔයාට කතා කරන්න බැරි වෙනවා. හරිද? ඊළඟට දැන් අපි මේකෙන් කරේ තිබිච්ච පොඩි ලෝ එක ලොකු කරගත්ත එක කියලා ඔයාලට හිතෙන්න ඇති. අපි යන් ඊට පස්සේ මේකට වඩා ටිකක් සාපේක්ෂව වෙනස් ලෝ එකකට. හරිද? මට හිතෙනවා ගොඩාක් අමාරු ලෝ එකක් කරන්න කමියුනිකේටිව් ලෝ එක. හරිද? කමියුනිකේටිව් ලෝ එක මේක ගොඩාක් අමාරු ලෝ එකක් පුතේ. මේක නම් තේරුම් ගන්න හොඳට බලාගෙන ඉන්න වෙයි. මේ ලෝ එකේ ගාන තමයි එන්නේ මෙහෙම. මේ කමියුනිකේටිව් ලෝ එකේ A ධන B සමානයි B ධන A. මාර අමාරු ලෝ එකක්. පුතේ මොකද්ද මේ කියන්නේ? A ධන B සමාන වෙනවලු B ධන Aට. මේ කොහොමද එහෙම වෙන්නේ? දැන් තේරෙන්නේ නැති මේක වෙයි. පොඩි ළමයි කාලේ අපි ඉගෙන ගත්ත එකක් නේ. හරිද? මොකද 2 ධන 3 සමානයිනේ 3 ධන 2ට. හරිද? ඒක තමයි මේ කියන්නේ. දැන් බල කල්පනා කරන්න ඇති ඇයි මෙහෙම ලෝ එකක් තියෙන්නේ කියලා. මේ ලෝ එක මාර වටිනවා සමහර තැන් වලට. මම මුලින්ම මේකේ වටිනාකම පෙන්නලා ඉන්නම්කෝ. දැන් ඉස්සෙල්ලා මම කරේ වගු ගහලා හිටපු එකනේ. මේ ලෝ එක ගොඩාක් සරල නිසා මම මේකේ වටිනාකම පෙන්නලා ඊට පස්සේ එන්නම්. හරිද? වටිනාකම බලමු අපි. මෙන්න මෙහෙමයි එන්නේ. දැන් අර කලින් ලෝ එකෙත් ඔයාලා වගු ගහලා තියෙන්න ඕනේ මාතෘකාව වගු ගහලා තියෙන්න ඕනේ කලින් හැම ලෝ එකකම අනිවාර්යෙන්ම. මේකෙත් අපි එහෙම කරන්න ඕනේ මාතෘකාව කමියුනිකේටිව් ලෝ කියලා ලියන්න. මේක ලියන්න වගු ගහන්න ඉඩ තියන්න මේක ලියන්න එපා මම දැන් හදන ගන්න. දැන් සමහර වෙලාවට පුතේ මෙහෙම chance තියෙනවා. උදාහරණයක් හිතන්න A ධන B ධන A බා ඩොට් A මෙහෙම ගාන ආවොත් පුතේ A ධන B ධන A බා දැන් මේ තියෙන විදිහට A ධන B සමානයි B ධන A නම් අපිට පුළුවන් නේද A ධන A බා ධන B කියලා ගන්න ඩොට් A ඉස්සරහින් අනිවාර්යෙන් ලියන්න ඕනේ කමියුනිකේටිව් ලෝ කියලා. දැන් මේක ලෝ එක සාර්ථකයිනේ පුතේ. මේ කට්ටිය මාරු කරා. හැබැයි හොඳට මතක තියාගන්න ලකුණු සමාන වෙන්න ඕනේ. ලකුණු අසමානයි නම් මාරු කර හැකිද? ඩොට් එකක් තියෙන එකක් දාන්න පුළුවන්ද? ඒක ප්‍රැක්ටිකල් නෑ. සරලව අපි ඉලක්කම් වල දාමුකෝ. 2 ධන 3 ධන 4 සමානයි 4 ධන 2 ධන 3 නේ. කොහොමත් එකයිනේ. අගයන් එකයි ලකුණු එකයි. ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මම මෙයා ගාවට ගන්නවා. මම මෙහෙම ගන්න කි වාසිය මොකක්ද? දැන් බලගත්ත මනද මෙහෙම මාරු කරාට මොකක්ද තියෙන වාසිය? ඇයි බලන්න ඒ ධන ඒ බා ළඟට ආවා. තේරුණාද? මේ දෙන්න ළඟට ආවා. දැන් ළඟට ආවහම chance එක මොකද්ද? ඒ ධන ඒ බා වා දැන් වාගේ පරණ අපි දුන්නා. ඒ කියන්නේ 0.1යි නම් ඒ බා කියන්නේ 1.0යි. එතකොට 0 ධන 1 1යි 1 ධන 1ත් 1යි. එහෙනම් මෙයා 1යි. එතකොට මෙයා 1 වෙනකොට 1 ධන B වෙනවා. ඩොට් A වෙනවා. උතේ 1 ධන B කියන්නේ B වෙනවා. මොකද 1 ධන B වෙන්නේ B කියන්නේ 0.1යි නම් 1 කියන්නේ 1.1යි නම් 0 ධන 1 1යි sorry 0 ධන 1 1යි ධනනේ තියෙන්නේ ඩොට් නම් තමයි වෙනස් වෙන්නේ 1 ධන 1 1යි. එහෙනම් පුතේ මේක එකක් කරගත්ත හැකියි. හරිද? එතකොට 1 ඩොට් A වෙනවා. පුතේ ඩොට් එක තමයි දැන් අර මම කියපු කතාව වෙන්නේ. හරිද? බිඳුව A කියන්නේ 0.1යි නම් 1 කියන්නේ 1.1යි නම් 0.1 1 1 1 වෙනකොට ආන්සර් එක A වෙනවා. තේරුණාද? මේක හරි සරල වැඩක්. මේ සරල වැඩේ කරගන්න බැරි වෙනවා පුතේ අපිට මොකක් වුණා නන්ද?
මේව ස්ථාන මාරු කරගන්න බැරි වුණා. හරිද? අපි තෝ චුට්ටක් මේක මට හිතෙනවා තව පොඩ්ඩක් ගානක් කරොත් හොඳයි කියලා. තව ගානක් නිකන් අපි try කරමු මේකෙන් කරන්න ස්ථාන මාරු කරන එක විතරයි. ඔන්න a.b. මම මේව දාගන්නම් a බාම දාගන්නම් කලින් වගේ ඩොට් එතකොට අපි දාගමු ඒව. හරි දැන් ඔන්න චුට්ටක් වෙනස් කරා කලින්ට වඩා. මේක දැන් ඔන්න මම කමියුනිකේටිව් ලෝ දාලා කමියුනිකේටිව් ලෝද අනිවාර්යෙන් ලෝ ලියන්න දාලා මේ දෙන්න ගන්නවා එක ළඟට a.a bar .b .a තේරුණා? මේ කතාව මෙහෙම තියෙද්දි අපි මොකද කරන්නේ ඊට පස්සේ මෙන්න මේ දෙන්න ළඟ ඉන්නේ එක හා සමාන දෙන්නේ a.a bar a කියන්නේ 0.1යි නම් a bar කියන්නේ 1.0 නේ කන පිටනේ බිඳුවාරයක් එක බිඳුවයි එක් වාරයක් බිඳුවයි නේද? දැන් එතකොට මේ දෙන්නකින් උපකල්පනය වෙලා එනවා මොකද්ද පුතේ උත්තරේ? බිඳුවයි. ආන්සර් එක 0 වෙනවා. පුතේ දැන් ඔයාට පුළුවන් වෙනවා බිඳුව .b වරහන් අස්සර ගෙනලා .a එළියට ගන්න. පුතේ බිඳුවෙන් මේක වැඩි වුණාම ඒක ඉතින් ඕනි ළමෙක්ට තේරෙන්න ඕනේ බිඳුවෙන් වැඩි වුණාම මොකක් වෙනවද? බිඳුවාරයක් බිඳුවයි බිඳුවාරයක් එක බිඳුවයි. එහෙම ගත්තාම ආන්සර් එක බිඳුව වෙනවා මේක අස්සේ. බිඳුව .a ආයෙ මොකද්ද? ආන්සර් එක බිඳුව වෙනවා. පුතේ එහෙනම් ආන්සර් එක මේ විදිහට ඔයාලට හදාගන්න දැන් chance එක එනවා. මේක තමයි අපි පාවිච්චි කරන සරල ක්‍රමේ. මේකෙදි අපි කමියුනිකේට් ලෝ එක යූස් කරේ මෙන්න මෙතන තිබිච්ච එක මේ විදිහට හරව ගන්න විතරයි. ඊට පස්සේ ඉන්වර්ස් එහෙම අපි කලින් කතා කරපු ලෝස් මේවා ලියනකොටත් මතක තියාගන්න මේකට කමියුනිකේට් ලියලා මේවට ලියන්න අනිවාර්යෙන් මොනවද දාපු එක කියලා. a.a bar සමානයි බිඳුවයි කියලා ඉස්සරහින් ලියන්න. මෙතනදී මේ ඒකට දැන් b තිබුණා කියලා b වලින් ලියන්න ඕනේ නැහැ. a.බිඳුව සමානයි බිඳුවයි කියලා ලියන්න. a.බිඳුව සමානයි බිඳුවයි කියලා ලියන්න. ඒව අනිවාර්යෙන් ඉස්සරහින් ලියන්න. මේවා ලියනකොට පොයින්ට්ස් දෙනවා පුතේ වෙනම. සාමාන්‍යයෙන් ගානෙන් half point එකක් මේකට යනකොට ඊටු ටික මේකට යනවා. අවස්ථා පිළිවෙලට තමයි ලකුණු දෙන්නේ වාට. ඒ නිසා මේවා අනිවාර්යෙන් ලියලා තියෙන එක අනිවාර්යයි පුතේ. හරි. මම හිතනවා කමියුනිකේට් ලෝ එකේ දැන් chance එක ඔයාලා තේරුම් ගන්න ඇති චූටි ලෝ එකක් වුණාට මේක අපිට රත්තරන් වටිනවා ගණන් හදනකොට. හරිද? ඒක මෙහෙමයි. මේ ගණන් හදනකොට ඊළඟ දේ තමයි ඔයාලට ඇහැක් තියෙන්න ඕනි. ඇහැක් තියෙනවා කියලා දැන් කියයි. නෑ. ගණන් දකින්න ඇහැක් තියෙන්න ඕනි. ඔයාට ගණන් දැක්කහම තේරෙන්න ඕනි මෙතෙන්ට ගැලපෙන්නේ මේක නේද කියලා. ගොඩක් ළමයිට මේ ලොජිකල් තියරි එක තමයි තේරෙන්නේ නැත්තේ. ඒ කියන්නේ මේක හිතට දැනෙන්නේ නැහැ මෙතෙන්ට මේ ගාන දාන්න පුළුවන් කියලා. හරි. අන්න ඒක තේරෙනවා නම් ඔයාට මේක හදාගන්න එක සරල වැඩක්, අතිලේසි වැඩක්. හරි. දැන් මම මේ වගුව ගහගෙන ඉනවා 0.1 බිඳුව බිඳුව 1 කොහොම ආවා. ඊට පස්සේ මේකත් අපි හදමු b ධන a b වලට එකතු කරත් ඉතින් ඒකමනේ 0.1 පුතේ ආන්සර් සමානයි. ඔයාට පුළුවන් දැන් මේක මේම කළා අනිවාර්යෙන් මේක කරන්න උසස් පෙළ විභාග සමානට අහන සත්‍යාපනයක් යටින් ලියන මොකද්ද මෙම සත්‍යතාව මත කමියුනිකේට් ලෝ සත්‍යාපනය වේ. හරි. ඕක ලියාගෙන ඉවර වෙන හැමෝටම ඊළඟට පුළුවන් පුතේ ඕක ලියාගෙන ඉවර වෙන හැමෝටම ඊළඟට පුළුවන් ඔය ලෝ එකේ අනිත් පැත්තත් හදන්න. මොකක්ද අනිත් පැත්ත? මේකත් හැදුවා ඒකෙමේ ඒක ඉවර කට්ටියට මෙතන ඩොට් දාලා මේ a.b සමානයි b.a ඒ වගුවක් ටක් ගාලා හදන්න. හරිද? හොඳයි. මම හිතනවා පුතේ මේ වෙනකොට ඔයාට අවසන් කරන්න පුළුවන් වෙන්නේ ඇති කියලා කමියුනිකේට් ලෝ එකත්. හරි. දැන් ඊළඟට කමියුනිකේට් ලෝ එක ලිව්වට පස්සේ ඔయిత ළඟින්ම යන එකක් තමයි දැන් කතා කරන්න යන්නේ. හරිද? ඔయిత ළඟින්ම යන එකක් තමයි කතා කරන්න යන්නේ. අපි කතා කරමු
ඇසෝසියේටිව් ලෝ එක මේකත් කමියුනිකේට් ලෝ එක වගේම එකක්. පුතේ කමියුනිකේට් ලෝ එකෙත් ලකුණු සමාන වෙන්න ඕනි වුණා වගේම තමයි ඇසෝසියේටිව් එකෙත් ලකුණු සමාන වෙන්න ඕනේ. තේරුණාද? මේකේ කරන්නේ අපි ආන්සර්ස් තියෙන පිළිවෙල වෙනස් කරන එක. දැන් එක්සැම්පල් අපිට පුළුවන් පුතේ A.B වරහන් අස්සේ ඉන්නවා .C එළියෙන් ඉන්නවා නම් හරිද? A.B වරහන් අස්සේ ඉන්නවා .C එළියෙන් ඉන්නවා නම් අපිට මේකේ ඉන්න කට්ටිය මාරු කරන්න පුළුවන්. තේරුණා? ඉන්න කට්ටිය මේ ලෝ එකට අනුව මාරු කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ දෙන්නගෙම හොඳට බලන්න ලකුණු සමානයි. දැන් මේකේ කනපිට ලෝ එකක් අපිට හම්බ වෙනවා පුතේ. අවසානට අපි කතා කරනවා මේකේ කනපිට ගිය ලෝ එකක් ඇබ්සර්ප්ෂන් එක. ඒක කතා කරනකොට ඒක තියෙන්නේ මේකේ සම්පූර්ණ කනපිට. තේරුණා? දැන් මේ කතා කරන්නේ ඇසෝසියේටිව් එක. මේකෙදි අනිවාර්යෙන් ලකුණු සමාන වෙන්න ඕනේ. මේකෙදි දැන් ඔයාලා බලන්න මේකෙත් මොකක්ද කියලා. දැන් අර කලින් වගේම ලොකු chance එකක් තියෙනවා මේකෙත්. මේකෙ වෙන්නේ මේක ඇතුලේ ඉන්න එකෙක් එළියට දාලා එළියේ ඉන්න එකෙක් ඇතුලට ගන්න. A. වරහන් අස්සේ B.C මෙයා සමානයිලු මෙයාට. ඒ කියන්නේ මොකක්ද කියලා ගත්තොත් පුතේ දැන් ඔන්න අපිට බලන්න පුළුවන්. හරිද? අපි බලමු මෙහෙම. දැන් මේ A කියන්නේ 2 කියලා හිතමු. මේ තියෙන්නේ අපි කියමු 3 කියලා. මේ තියෙන්නේ 4. 2 3 4 කියලා. දෙවාරයක් කීයද පුතේ? දැන් දෙවාරයක් 3 ගත්තොත් එහෙම අපිට පුළුවන් 6යි කියලා ගන්න. තේරුණාද? ඒ උත්තරය 6යි නම් 6 වාරයක් 4 කියන එක තමයි දැන් හැදෙන්නේ. තේරුණාද? මෙන්න මේ වගේ තීරය එකක් තමයි හැදෙන්නේ. අපි මේක දැන් බලමු වගු වලට. මේකේ වාසියක් මම කියන්නම් ඉස්සරහට. කලින් වගේ ලොකු වාසියක් මේකෙත් ගත්ත හැකි. ගානක් අපිට හදන්න ඕන විදිහ පෙන්න ගන්න තමයි මේක වටින්නේ. ඔන්න A ඉන්නවා, B ඉන්නවා, C ඉන්නවා. 0.1 මේක තමයි ආන්සර්. දැන් අපිට පුළුවන් මේ ආන්සර් එක යූස් කරලා හදන්න මෙයාව A.B වල. A.B කොහොමද හැදෙන්නේ? බිඳුවාරයක් බිඳුව බිඳුවයි බිඳුවාරයක් බිඳුව බිඳුවයි බිඳුවාරයක් එක බිඳුවයි බිඳුවාරයක් එක බිඳුවයි එක් වාරයක් බිඳුව බිඳුවයි එක් වාරයක් බිඳුව බිඳුවයි එක් වාරයක් එක එකයි එක් වාරයක් එක එකයි. ඊළඟට A.B හදපු කෙනා ಗುಣ වෙනවලු C වලින්. බිඳුවාරයක් නේ පුතේ මේ ඔක්කොම බිඳු නම් ඒ ඔක්කොටම බිඳු වෙන්න බෑ. බිඳු බිඳු තාරකා කියලා දාගෙන යන්න පුතා බිඳු. අවසානෙත් තියෙන්නේ අරක C වල බිඳුවක් නිසා බිඳුවාරයක් එකක් බිඳුවයි මෙන්න මෙතන විතරක් එකයි. එක් වාරයක් එක එකයි. මේකනේ ආන්සර් එක. දැන් අපි බලනවා එයා සමානද කියලා මෙන්න මෙයාට. ඒක බලන්න නම් අපි හදන්න ඕනේ මුලින්ම B.C. පුතේ B.C හදමු බලන්න. B.C බිඳුවාරයක් බිඳුව බිඳුවයි බිඳුවාරයක් එක බිඳුවයි එක් වාරයක් බිඳුව බිඳුවයි එක් වාරයක් එක එකයි බිඳුවාරයක් බිඳුව බිඳුවයි බිඳුවාරයක් එක බිඳුවයි එක් වාරයක් බිඳුව බිඳුවයි එක් වාරයක් එක එකයි. පුතේ මේක චූටි වෙනසක් දැන් ඔයාලට පේනවා. මෙන්න මෙතන පොඩි වෙනසක් ආවා. දැන් මෙයා අපි ගුණ කරනවා A.B.C වලින්. බලමු. මෙයා දැන් A වලින් ගුණ කරනවා. කොහොම කරත් පළවෙනි ටික බිඳු. ඇයි මේ එක් වාරයත් මෙතන බිඳුවනේ. එහෙනම් බිඳු. ඊට පස්සේ තුනත් බිඳු. ඇයි මේ පැත්තේ බිඳු. අන්තිම එක විතරයි එක් වාරයක් එක එක වෙන්නේ. පුතේ එතකොට දැන් ඔයාට අපි කියපු දේ සත්‍යහපණය වෙනවා. සත්‍යතාව වගු කියන්නේ ඒකයි. සත්‍ය කරගන්න තමයි මේ වගු හදන්නේ. දැන් මෙන්න මෙතන ආන්සර් එකයි මේ ආන්සර් එකනේ මේ තියෙන්නේ. මේ ආන්සර් එකයි මේ තියෙන්නේ පුතේ මේ ආන්සර් එකනේ. ඒ දෙක මක්ක වෙලාද සමාන වෙලා. පුතේ මාතෘකාව ඇසෝසියේටිව් ලෝ ලියා ගන්නවා මෙන්න මේකයි. තව තියෙන එකක් ඕකේම අනිත් පැත්ත. දැන් ඔයාලා දන්නවා ලියන විදිහනේ. ඕකේ අනිත් පැත්ත මේකනේ. A ධන B ධන C සමානයි A ධන B ධන C. මේ ලෝ දෙක ලියාගත්තා වගුව ගහගත්තා. ඊට පස්සේ ඔයා තනියෙන් මේ වගුවත් ගහගන්න පුළුවන්. දෙවෙනි වගුව ගහගන්න තනියෙන්.
ඇති. දැන් මේ ලෝ එකෙන් තියෙන chance එක මොකක්ද කියලා මේ වෙනකොට ඔයාලට තේරෙනවා. මොකද්ද මේ ලෝ එකෙන් තියෙන chance එක? හරිද? දැන් යම් තැනක දැන් ABC කියන තුනම තියෙන්න ඕනේද මේකට? නැහැනේ. ABC තියෙන තුනම තියෙන්න ඕනේ නැහැ. එහෙම නීතියක් මේ කොහෙවත් කියලා නැහැනි මං වාට. ඔයාට පුළුවන් නේද මෙහෙම කරන්න? මේ බලන්නකෝ වැඩේ. හරිද? මේකේ තිබුණොත් B dot A dot A බා තිබුණොත් අපිට මේක උපකල්පනය කරන්න පුළුවන් B dot A dot A බා කියලා. පුළුවන්ද බැයිද? පුළුවන්. එළිය හිටපු එක අස්සට ගත්තා, අස්ත හිටපු එක එළියට යවුවා. හරි සරලයි. අපේ බන්ධනාගාරය වගේ. හරිද? දැන් එතකොට මේ ආණ්ඩුව කාලේට මේ කට්ටිය අස්තේ අනිත් ආණ්ඩුව කට්ටිය අනිත් කට්ටියට සරල වැඩක් නේ. දැන් මේ දෙන්නගේ ආන්සර් එක ගන්නවා. එතකොට මෙයා 0.1යි මෙයා 1.0යි නේද? මෙයා 0.1 වෙනකොට ඒ කන පිට 1.0. සරලයි. මේවා දැන් මෙහෙම ලියන්න ඕනේ නෑ මං අරනවා. හරිද? 0.1 1 0යි 1 වාරයක් 0 0යි නේද? 0.1 1 0යි 1 වාරයක් 0 0යි ආන්සර් එක මොකද්ද පුතේ? 0යි. එතකොට 0 ඩොට් මේ වෙන. දැන් ඉතින් ආන්සර් මොකක්ද අන්තිමට? 0යි. පුතේ මේක ගන්න පුළුවන් ද මෙහෙම තියෙනකොට? අපි මොකද කරන්නේ? මේක වවාගෙන කනවා. හරිද? මම ඔන්න වවාගෙන කන විදිහත් පෙන්නන්නද? හරිද? මේක වවාගෙන කන්නත් පුළුවන්. හරිද? මේ මාරු කරන්නේ නැතුව ඔයා කරා නම් කරන්නේ මෙහෙමයි. මම දැන් මේ ලියන විදිහ හරි විදිහක් කියලා කියන්න බෑ. ඔන්න වවාගෙන කන විදිහ. හරිද? B.A මේ තරම් සරල ලෝ එක යූස් කරන්නේ නැතුව වවාගෙන කන්නේ මෙහෙමයි. ඔහොම තිබුණා නම් ඔන්න මේකෙන් අපි ಗುಣ කරනවා. ඩිස්ට්‍රිබියුට් දානවා. හරිද? එතකොට එනවා A.A බා එනවා. හරිද? A.A බා එනවා. dot B.A බා එනවා. එතකොට A.A බා ඔයාට ගන්න පුළුවන් බිඳුවක් කියලා. ඊට පස්සේ බිඳුව dot B.A බා එනවා. තේරුණාද? ඊට පස්සේ ඔයා මොකද කරන්නේ? දැන් මේක මාරු කරන්නේ නෑනේ. හරිද? වවාගෙන කනවා. බිඳුව dot B හදනවා. මම මේ කියා දෙන්නේ හරි ක්‍රමේ නෙමෙයි. B dot B හදනවා. dot බිඳුව dot A බා හදනවා. බිඳුව dot B බිඳුවයි dot මේක බිඳුවයි බිඳුව dot බිඳුව බිඳුවයි. මේ තියෙන්නේ වවාගෙන කෑම, මේ තියෙන්නේ සරලව කෑම. මං හිතන්නේ දැන් තේරෙන්නේ නැති මේකේ තියෙන වටිනාකම. තේරුණානේ? හරියට හරි. සතුටුයි පුතේ. අනිවාර්යයෙන් මේ වැස්සරහෙන් ලියන්න ඕනේ ඇසෝසියේටිව් ලෝ දානවා නම් ඇසෝසියේටිව් ලෝ දැම්මා කියලා නොදැම්මොත් මතක තියාගන්න ඔයා ගෙදර ඇවිල්ලා කියයි හරි සෝක්කම්මේ පේපරේ නම් ලේසි හැබැයි ආවට පස්සේ ප්‍රතිඵල තමයි නැත්තේ. හරිනේ. ඒකට හේතුව ගාන හරි පුතේ ක්‍රමේ නැහැ. හොඳයි. අපි එහෙනම් ඊළඟ ලෝ එකටත් යන් මොකද වෙන්නේ කියලා බලන්න. දැන් මේ ලෝ හැදුවට වැඩක් නැහැ. මේව ගණන් හදන්න ඕනේ. හරි අපි අන්තිමට ගණන් ටික හදමු. දැන් අපි ඊළඟට අපි හදමු මට හිතෙනවා ඇබ්ස්ට්‍රැක්ෂන් එක හැදුවා නම් හොඳයි. හරිද? මේ ලෝ එක හොඳට අයිඩියා ගන්න ඕනේ. මේ ලෝ එකේ තියෙනවා දැන් මෙච්චර කරපු ඒවා උනේ වැඩි කරගන්න එක සහ ඉන්න තැන් මාරු කරගන්න එක. මේ ලෝ එකේ ස්පෙෂලිස්ට් තමයි පුතේ මෙයාගේ ලකුණු අසමානයි. ලකුණු අසමානයි හැබැයි එක පාර උත්තරයක් ගන්න ඔයාට හැකියාව තියෙනවා. තේරුණාද? එක පාර උත්තරයක් ගන්නවට හැකියාව තියෙනවා. ඔයා ලියා ගන්නවා ලෝ එක. මේ ලෝත් ගොඩාක් අය සමහරට අලුත් ඇති. මේවට මේ දාන සිංහල නම් ටික මම ඔයාලට වීඩියෝ එකේ දාන්න try එකක් දෙන්නම්. ඇත්ත කතාවම සිංහල නම් පාඩම් තියාගන්නේ නැහැ. විකරණ න්‍යාය මට චුට්ටක් මතකයි, ඩීමෝගන් න්‍යාය ඒකම නිසා මතකයි. සිංහල නම් වලින් ඉගෙන ගත්තට පස්සේ මේ වීඩියෝ එක බලන ඔයාලා කරලා තියෙනවා නම් කලින් පාඩම අත්දැකීමෙන් දන්නවා ඇති මේ පාඩම අපිරිය වෙනවා පුතේ. හරිද? මොකද න්‍යාය දේශ න්‍යාය, සමතිරික්තක න්‍යාය, විකටන න්‍යාය ඔහොමයි තියෙන්නේ. උසස් පෙළ පේපර් එකේ බය නැතුව ඉංග්‍රීසි ලියන්න. මොකද මාකින් ස්කීම් එන්නේ ඉංග්‍රීසි. ඔයා මේවා ලෝස් ඉංග්‍රීසි වලින් ලියුවට කිසි අවුලක් නැහැ. බය නැතුව ඉංග්‍රීසි ලියන්න. සිංහල අවශ්‍ය කට්ටියටම සිංහල එකත් ඔයාලට දාලා දෙන්න try එකක් දෙන්නම් වීඩියෝ එකට. හැබැයි ඒක පාඩම් කිරීම අනිවාර්ය වෙනවා කියලා දෙයක් නැහැ. හරි. දැන් ඊළඟට අපි මේ ලෝ එක සාකච්ඡා කරමු. මේක සුපිරි ලෝ එකක් කියනම හේතුව මේකයි. මේකේ ලකුණු අසමානයි පුතේ. ලකුණු අසමානයි. හරිද? A දන B. දැන් මෙන්න මේක තමයි අපේ ලෝ එක. මේක කෙලින්ම සමාන වෙනවා පුතේ. කෙලින්ම සමාන වෙනවා Aට. දැන් බලන්නකෝ. ඔයාලා දැක්කහම තියෙනවා මෙච්චර තඩි එකක් එකකට එනවා කියන්නේ පුතේ අපිට සුළු වීමේ සම්භාවිතාවය වැඩිද අඩුද?
අනිවාර්යෙන් වැඩි. තේරුණා? දැන් මේකේ කන පිටත් දැන් ඔයාලට ලියා ගන්න පුළුවන්. මේකෙම කන පිටත් ලියා ගන්න පුළුවන්. මොකද්ද ලකුණු මාරු නමේ? a ධන a.b මේකම කන පිට මේ a ධන a.b සමානයි a. මේක තමයි කතාව. දැන් මේකේ තියෙන ලක්ෂණය මම කියන්නම්. අභ්‍යන්තරයේ ඉන්න කෙනා සහ එළියේ ඉන්න කෙනාගේ ලකුණු අසමාන වෙන්න ඕනේ. අභ්‍යන්තරයේ ඉන්න කෙනා සහ එළියේ ඉන්න කෙනාගේ ලකුණු අසමාන වෙන්න ඕනේ. ඒ වගේම අභ්‍යන්තරයේ ඉන්න කෙනාම තමයි එළියෙත් ඉන්න ඕනේ. මේ ඒම තමයි A ඉන්නේ. B ඉන්නවා නම් මෙතනත් B ඉන්න ඕනේ. A බා මෙතන ඉන්නවා නම් මෙතන A බා ඉන්න ඕනේ. ලකුණු දෙක ඒ කියන්නේ විචල්්‍ය දෙක සමාන වෙන්න ඕනේ. ලකුණු අසමාන වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේ වැඩේ කරන්න පුළුවන්. ඔන්න ලියා ගන්නවා මාතෘකාව, ලියා ගන්නවා ලෝ එක. අපි දැන් බලමු මේක සුළු කරලා. මම යට එක මකනවා. මේක ඔයාලා තනියෙන් අඳින්න ඕනේ වගුව තමයි මම මේ මකන්නේ. හරි. දැන් අපි බලමු. විචල්්‍ය ඉන්නවා පුතේ දෙකක්. කවුද විචල්්‍ය දෙක? A ඉන්නවා B ඉන්නවා. 0.1 දැන් අපි හදනවා A ධන B ව. කවුද හදන්නේ පුතේ? A ධන B ව. 0.1 ඊළඟට මෙයාට ඩොට් කරනවා A ව. A ඩොට් A ධන B ව. ගොඩාක් ළමයි කරන ලොකු වැරද්දක් තමයි පුතේ මම දැකලා තියෙනවා උගන්වන වෙලාවට අහන් ඉන්නේ නැතුව ඔයාලා නෝට් එක ලියන්න යනවා. ළමයින්ට මතක හිටින්න මේන් ෆ්ලොට් එක මේන්ම ෆ්ලොට් එක උගන්වන්නට හොඳට බලාගෙන අහගෙන ඉඳලා ඊට පස්සේ ලියන එක. ළමයින්ට මතක හිටින්න ක්‍රම ගොඩක් තියෙනවා. එකක් අහන් ඉන්න එක, අනිත් එක බලන් ඉන්න එක, අනිත් එක ලියන එක. සාමාන්‍ය වැඩිම සම්භාවිතාවයක් තියෙන්නේ අහගෙන බලාගෙන ඉන්න එක. ඊට පස්සේ ඒක ලියා ගන්නකොට ඒක නැවත මතක් කරනවා. ඕක තමයි සාමාන්‍ය තේරීම. ඕක නොකර ගොඩක් ළමයි කියනවා අයියෝ තේරෙන්නේ නැහැ කියලා. මොනවා කරන්නද නේද? හරි. දැන් මේකට මෙයාව මේ අපිට ආපු ආන්සර් එකට මෙයාව ගුණ කරනවා. බිඳුවාරයක් බිඳුව බිඳුවයි. බිඳුවාරයක් එක බිඳුවයි. එක් වාරයක් එක එකයි. එක් වාරයක් එක එකයි. පුතේ දැන් ආන්සර් එක ආවට පස්සේ ඔයාට මම දන්නවා ඔයාලට මේක සුළු කරන්න පුළුවන්. නමුත් ඕක බලන් ඉන්නකොට ඒක අයිඩියා එකක් එනවා. හරි. කමන්නේ. හොඳයි. දැන් ඔයා බලන්න මේ ඉන්නේ A. මේ ඉන්නේ අවසාන ආන්සර් එක. මේ දෙන්නගේ අගයන් සමානයි. ඒ සමාන වෙනකොට ඔයාට මේක තෘප්ත වෙනවා. දැන් අපි යටින් ලියන මොකක්ද? ඉහත සත්‍යතාවය මත අපි ලියනවා අදාළ මේ ලෝ එක සත්‍යාපනය වේ. පැහැදිලිද? අපිට පුළුවන් ඒක ලියන්න. දැන් මේක ලියලා ඔයා A ධන A.B සමානයි A කියන එක තනියෙන් හදමු. දැන් පුතේ වෙලාව තියෙනවා හදා ගන්න පුළුවන්. මම හිතනවා දැන් මේ වෙනකොට ලියලා ඉවර ඇති කියලා. ඔයාලා පුරුදු වෙන්න ඕනේ ගොඩාක් වේගෙන් ලියන්න. මොකද උසස් පෙළ කියන්නේ පුතේ ලොකු තරගයක්. තේරුණා? දැන් මේ ලෝ එක නම් මම හිතන්නේ මෙතනම සුළු වෙනවා දකින්නත් ඇති. ඒ නිසා ඒක ගැන අපි ආයෙ ගණන් හදන්න මම මෙතන දියන්නේ නැහැ. මම ඔයාලට වැඩ ගොඩාක් දෙනවා. ඒ රද්දි මේ ලෝ යූස් කරලා ගණන් හදන්න ඕනේ. දැන් අන්තිම එක අපි කොමන් ඉඩිටිස් එක යූස් කරන්නේ මේක එක්සලන්ට් ලෝ එකක්. හරිද? ඇත්තම කතාව මේ ලෝ එක පුද්ගලිකව පාවිච්චි කරලා නැතුව ඇති පුතේ ගොඩක් ඉස්කෝලේ මේ කතා කරන්නේ නැති ලෝ එකක්. මේ කතා නොකරන ලෝ එකක් වුණා මේ දැන් චුට්ටකට කලින් මම මේ ලෝ එක පෙන්වනවා ඔයාලට. A.A බා ධන B. දැන් මෙන්න මේ වගේ එකක් ආවම මේ තව පොඩ්ඩකට කලින් අපි මේක කරා. මතක ඇති. පොඩ්ඩකට කලින් මේක අපි කරා සමානයි A.B. හරිද? දැන් මේකේ හොඳට බලන්න ලකුණු අසමානයි. ලකුණු අසමානයි. පැහැදිලි? ලකුණු අසමානයි. අගේනොත් පුතේ කන පිට තියෙන්නේ විරුද්ධ හර්ථයි.
මෙතන A ඉන්නකොට මෙතන A බා ඉන්නවා. මෙතන B හිටියනම් මෙතන B බා ඉන්නවා. මෙතන X හිටියනම් මෙතන X බා ඉන්නවා. තේරුණා? එතකොට මෙතන X ඉඳලා මෙතන X බා හිටියනම් X.B එනවා. කොහොමද ඒක වෙන්නේ දැන්? චුට්ටක් අමුතු ලෝ එකක්. මේක දැන් චුට්ටකට කලින් අපි ගානකදී හැදුවා මුලම ඩීමෝගන් ලෝ පටන් අරගෙන හදපු ගානක මේක හැදුවා. දැන් මේක කන පිට ගත්තොත් එහෙම A ධන A bar.b A ධන A bar.b එනවා. මෙතනත් ලකුණ පුතේ A ධන B වෙනවා. පැහැදිලි? මොකක්ද මේ ලෝ එක? පොඩ්ඩක් හදලා බලමු. චුට්ටක් අලුත් වැඩක්. මේක මේ ඇත්තටම මම මෙතන නිකන් සුළු කරලා පෙන්නන්නත් මට හිතෙනවා. හරිද? මම නිකන් මෙතන සුළු කරලා පෙන්නන්නම් මෙන්න මේ ලෝ එක. එහෙම කරලා පෙන්නන එක ඇත්තටම හරි දෙයක් නෙවෙයි. නමුත් ඔයාලට තේරුම් කරන්න පුළුවන් නිසා මට හිතෙනවා ඒක හොඳයි කියලා. දැන් මේ එක්සැම්පල් මේක ඔයාලා තනියෙන් හදන එකනේ. තනියෙන් හදන්නකෝ නිකන් ඒකට හර්ට් කරන්න ඕනේ නැහැ මම. හරි. මම මේකට එන්න. එතකොට අපි නිකන් ගත්තොත් එහෙනම් මේ වැඩේ වැඩියෙන් නෑවොත් මේක තමයි කෙලින් ගන්න විදිහ වැඩියෙන් ඔන්න ගියොත් මෙහෙමයි. A.A bar distribute. හරිද? A.A bar A.B මේ දෙන්න එකතු වෙනවා. හරිද? මෙහෙමනේ වෙන්නේ. දැන් A.A bar කියන්නේ කීයද? 1.1. එතකොට මේ 0.1 1 මේ බිඳුවර එකක බිඳුවයි ධන A.B පුතේ A.B වලට බිඳුවක් එකතු වුණාම මොකද්ද වෙන්නේ? A.B ම තමයි ආන්සර් එක එනවා නේද? මෙන්න මේ පියවර අඩු කරන්න තමයි පුතේ අපි මේ ලෝ එක යූස් කරන්නේ. පැහැදිලි? දැන් මම හිතනවා ඔයාලට වැඩේ තේරුණා. මොකද ආන්සර් එක එනවනේ. ඔයාලා අනිත් එකෙත් ඔයාලා හදලා බලන්න පුළුවන් ඒ වගේ. දැන් මේකේ වගු ටික අපි ගහලා බලමු. පුතේ A සහ B ඉන්නවා. A සහ B ඉන්නවා. 0.1 පුතේ A බා ධන B හදන්න පුළුවන්. A බා කියන්නේ මෙතන එතකොට 1යිනේ. 1 ධන බිඳුව 1යි 1 ධන 1 1යි බිඳුව ධන බිඳුව බිඳුවයි 1 ධන බිඳුව ධන 1 1යි. පුතේ ඊට පස්සේ A වලින් ඩොට් වෙනවා A බා ධන B ව. මෙයා ඩොට් වෙනවා A වලින්. හරිද? දැන් අපිට පුළුවන් හරි ගුණ කරන්න බිඳුවාරයක් එක බිඳුවයි බිඳුවාරයක් එක බිඳුවයි එක් වාරයක් බිඳුව බිඳුවයි එක් වාරයක් එක 1යි. පුතේ දැන් මේ ආන්සර් එක සමාන වෙනවලු A.B ට. A.B ට බලමු. බිඳුවාරයක් බිඳුව බිඳුවයි 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 1යි. දැන් ඔයාට පේනවා පුතේ ආන්සර්ස් දෙක සමානයි. commonalities law එකේ පුතේ ඔයාට පුළුවන් ආන්සර්ස් දෙක සමානයි. ඔයා යටින් ලියනවා ඉහත සත්‍යතාව අනුව සත්‍යාපනී වේ කියලා. ඔයාට පුළුවන් අනිත් එකත් මේ විදිහට ලියන්න. හරි. ඔය කොටසෙන් පුතේ ලෝ සියල්ල අවසන් වෙනවා. මෙහෙමයි ඇත්ත කතාව. තව අපිට ලෝ දෙන්න පුළුවන් ඇත්ති වෙනකම්. හැබැයි ඔය කතා කරලා තියෙන උසස් පෙළ සිලබස් එක නිර්දේශ වෙලා තියෙන ලෝස් ටික සහ හරියටම මැච් එකක් ගහලා ඔයාට ගාණක් ගොඩ දාන්න පුළුවන් ලෝස් ටික. තේරුණාද? ඔයාට අයිඩියා එකක් අරගෙන එතකොට මේක හදන්න පුළුවන්. මේ පාඩම් කරන්න එපා මුලින්ම කොලේක ලියාගෙන ගණන් ටිකක් හදන්න ඕනේ. මම දැන් ගණන් ටිකක් දෙනවා. ඔයාලා මේ ගණන් ටික හදන්න ඕනේ. හදලා ඔයාලා ටෙලිග්‍රෑම් ගෲප් වල මගේ තියෙනවා. නැත්නම් මට පුද්ගලිකව යොමු කරලා මේවා හරි වැරදි හදා ගන්න ඕනේ. ඇත්තටම මම හරි වැරදි හදන්න ඕනෙත් නැහැ. ඔව් මම හදන්න ඕනේ නැහැ. ඔයාට පුළුවන් සත්‍යතාව ගෝකට ගාන දැම්ම එක පැත්තකට ඔයාගේ උත්තරේ දෙන්න අනිත් පැත්තට. දෙක සත්‍ය වුණාද බැලුවා. ගාන හරිද කියලා බලා ගන්න පුළුවන්. එතකොට ඔයාලා තව ටිකක් ඉම්ප්‍රූව් වෙනවා. ඒ නිසා හොඳම දේ තමයි ඔයාලම උත්තරේ හරිද කියලා බලන්න සත්‍යතාව ගෝට. දැන් මේ වගේ දාගත්තා උත්තරේ දාගත්ත මේ වගේ. ඒ දෙක හරිනම් ගාන මේ විදිහට ඇවිල්ලා උත්තරේ මෙහෙම තියෙනවා නම් පුතේ ඔයාගේ උත්තරේ හරි. ඒක හදාගන්න පුළුවන්. හරිනේ. මේක ඉමිට් ලියාගමුද? වගු ගහලා ඉහත සත්‍යාපනය ලිව්වට වැඩක් නැහැ. උඹලට පුළුවන් වෙන්න ඕනේ මොකක් කරන්නද?
ගාණක් සුළු කරන්න පුළුවන් වෙන්න ඕනේ මේ ටික යූස් කරලා. තේරුණාද? ඒ නිසා අනිවාර්යෙන් මේකට ඔයාලට තියෙන්න ඕනේ දැක්මක්. ඔයාලට පේන්න ඕනේ ගාණ මේමයි වෙන්නේ කියලා. හොඳයි. එහෙමනම් මේ විදිහට තමයි පුතේ ලෝස් කතා කරන්නේ. මේ කතා කරපු ලෝස් ටික ඔයාලා දැන් ඉඳන් ප්‍රැක්ටිකල් ගණන් වලට දාලා නිතර හදලා බලන්න උසස් පෙළ විෂය නිර්දේශී පාස් පේපර් ටිකේ ඇවිල්ලා තියෙන ලෝස් ටික පුළුවන් නම් හදාන්න නිතර. එතකොට ඔයාලට පුළුවන් වෙයි මේක ප්‍රැක්ටිකලි යූස් කරන්නේ කොහොමද කියලා පිටරම දැනගන්න. ඒත් එක්ක මම තව චූටි දෙයක් කියන්නම්. පුතේ හොඳට මතක තියාගන්න. මම හැමදාම දකින අර ලස්සන න්‍යායක් තමයි මේ ලෝකේ මිනිස්සු එක જાති අය ඉන්නවනේ. අපි දැකලා තියෙනවා එක දේවල් කරන එක જાතියේ මිනිස්සු ඉන්නවා. හැබැයි පුතේ මේ හැම මිනිස්සෙක්ටම ලෝක විද්‍යාඥයන්ගේ පිළිගැනීමක් තියෙනවා. එයා කරන වැඩ සියල්ල කලින් රෙකෝඩ් වෙලා තියෙනවා කියලා. මේක මේ සංකල්පයක්. ඒතර එයා ලොකුට හිතන්න එපා. මේ සංකල්පේ ලෝකයේස්සේ අද වෙනකොට ඇවිල්ලා තිනවා නිකන් පොඩ්ඩක් මේකට අපි කියන පැරඩොක්ස් එකක් කියලා. සාමාන්‍යයෙන් අපි කියන මෙහෙම. එක මිනිස්සෙක් එයාට හම්බ වෙන කාලය ඇස්සේ යම්කිසි පැරඩොක්ස් එකක් පෝෂණය කරනවා. මේක සමහරවිට තේරෙන්නේ නැහැ මේ විෂයට අදාළ නැහැ. පැරඩොක්ස් එකක් පෝෂණය කරනවා. එයා හොඳ වැඩ කරොත් ඒ පැරඩොක්ස් එකේ තියෙන හොඳ වැඩ. හරි. ඕක අපි බෞද්ධ ආගමේ කියන්නේ ආත්මයක් කියලා. මෙයා හොඳ වැඩ කරන්නේ පැරඩොක්ස් එක පුතේ හොඳ පැත්තට ගමන් කරනවා. ඒ පැරඩොක්ස් එක කාලයක් ගිහිල්ලා ඒ ශාරීරිය අතෑරලා ගියාට පස්සේ තවත් ශරීරයකට මේ පැරඩොක්ස් එක සම්බන්ධ වෙනවා. ඒ ශරීරෙත් අර වගේ වැඩ කරනවා. ඔහොම කාලානුරූපීව ගමන් කරාට පස්සේ පුතේ ආත්ම ගානක් අපි බෞද්ධ විග්‍රහය අනුව කිව්වහම ආත්ම ගානක් ගියාට පස්සේ මේ පැරඩොක්ස් එක එක්ක හොඳ මට්ටමේ පැරඩොක්ස් එකක් වෙන්න පුළුවන් එක්ක නරක මට්ටමේ පැරඩොක්ස් එකක් වෙන්න පුළුවන්. හොඳින් මතක තියාගන්න කවුරු හරි මිනිස්සෙක්ගේ මේ පැරඩොක්ස් එක නැත්තම් බුද්ධ ආගමේ හැටියට ගත්තොත් ආත්මය පරාර්ථකාමීව හිතන්න පටන් ගත්තොත් එයාගෙන් පස්සේ මම කියවනේ මේ පැරඩොක්ස් එකට පස්සේ ආයේ ජීවියක් හම්බ වෙනවා කියලා. එයත් පරාර්ථකාමීව හිතුවොත් ඊළඟ කෙනත් පරාර්ථකාමීව හිතුවොත් ඊළඟ කෙනත් පරාර්ථකාමීව හිතුවොත් පුතේ අවසාන මොහොතේදී අතිශය පරාර්ථකාමී වෙච්ච පැරඩොක්ස් එකක් නිර්මාණය වෙනවා. අන්න ඒ වගේ වෙලාවට තමයි රහතුන් වහන්සේලා බුදුවරු නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ මම නිකන් සරල විග්‍රහයක් කියන්නම් මෙහෙම. දැන් උදාහරණයක් මේ තියෙන කොළයක් මම මේ කොළයක් විදියට ගත්තොත් මේක කොළයක් පුතේ. හැබැයි මම මේ කෑලි වලට කැඩුවොත් මේක ශාක කොටසක්. මේක තව කෑලි වලට කැඩුවොත් ශාක සෛල. තව කෑලි වලට කැඩුවොත් පුතේ පරමාණු ටිකක්. දැන් මේ මගේ අතේ මේ තියෙන ඇඟිල්ලක් චූටි කෑලි වලට කැඩුවොත් මිනිස්සෙගේ හැම කොටස් වෙන්න පුළුවන්. ඇටකටු කොටස් වෙන්න. ඒක තව පොඩි වලට කැඩුවොත් පුතේ මිනිස් සෛල. තවත් පොඩි වලට කැඩුවොත් පුතේ ඒක පරමාණු වෙනවා. දැන් ඔයාලට තේරෙන්න ඕනේ මේ ලෝකේ හැම දෙයක්ම හැදිලා තියෙන්නේ යම්කිසි පරමාණු මොකක් හරි හැඩයකට නිර්මාණය වෙච්ච එකකින්. දැන් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. පුතේ මේ ලෝකේ අපි ලස්සනයි හරි ෂෝක් කියලා කියන හැම දෙයක්ම හරි ලස්සනයි කියලා හැම දෙයක්ම පුතේ පරමාණු විශාල ප්‍රමාණයක් මොකක් හරි හැඩයකට හැදිච්ච දෙයක්. රහත් වෙනවා කියන්නේ බුදු වෙනවා කියන්නේ මෙන්න මේක තේරුම් ගන්න හරියට ප්‍රැක්ටිකල් කරගන්න අයට. අපි මේක තේරුම් ගන්නේ තියරිමේවනේ. මං කියන්නේ ප්‍රැක්ටිකල් තේරුම් ගන්න අයට. ඒ කෙනෙක්ට රාගයක් ඇති වෙන්න විදිහක් නැහැ. මොකද එයා දකින්නේ මේක පරමාණු විදිහට. තේරුණාද? ඒ කෙනෙක්ට තෘෂ්ණාවක් ඇති වෙන්න විදිහක් නැහැ. ඒ කෙනෙක්ට අනේ මේක ලස්සනයි මේක මට ඕනි කියලා හැඟීමක් ඇති වෙන්න විදිහක් නැහැ. මේක තමයි පුතේ ලෝකේ තියෙන සුපිරිම න්‍යායක්. හොඳින් තේරුම් අරගෙන හොඳට හිතන්න ඇත්ත නේද කියලා ඔයාටම හිතේවි. හරි. එහෙනම් හැමෝටම බුත් සරණයි. අපි හම්බෙමු පුතේ ඊළඟ දවසේ.